සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං දම්මසවන කාලු අයංබදංතා දම්මසවන කාලු අයංබදංතා දම්මසවන කාලු අයංබදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් උතුම් දායකත්ව ධර්ම දේශනාවකටයි මේ සම්බන්ධ වෙන්නේ. පිංගතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ හෙට්ටි හේවා මහත්මියගේ දූ දරුවන් විසින්. ඒ පවුලේ මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් එකතු වෙලා තමයි මේ ධර්ම දේශනාවේ දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ. ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ 2021 පළවෙනි මාසේ 10 වෙනි දින මිය පරලොව යන්නට යෙදුණු මර්ලින් හෙට්ටි හේවා මෑණියන්, ඒ වගේ වසරකට පෙර මියගිය නෙවිල් හෙට්ටි හේවා පියාණන්, හෙට්ටි හේවා වර්ග පරම්පරාවේම මිය පරලොවගේ සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, විජේසූරිය වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන් ඇතුළු පරම්පරාගත සියලූම මියගිය ඥාතීන් සිහිපත් කළ පින්දීම් පිංහතුන්ගේ අරමුණක්. ඒවගේම දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියල අපිට ආශිර්වාද කිරීමත්, ධර්මශ්‍රවනය කරන ලක්වාසි ලෝවාසි හැම දෙනාට ආශිර්වාද කිරීම හෙට්ටි හේවා මහත්මාගේ මහත්මියගේ ඒ දූ දරුවන් ඇතුළු පවුලි හැම දෙනාගේම උතු මරමුණු අතර සඳහන් වෙනවා. තිය අයගේ ඒ උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය ඇතුවයි අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. ඉතින් ඔබ හැම දෙනාටමත් මේ පින ධර්මශ්‍රවන මේ පින ධර්මාවබෝධය පිණිස ආශිර්වාදයක් වේවා කියල අපි මුලින්ම ආශිර්වාද කරනවා. පිංහතුනේ අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ ලෝකෙ තියෙන අමාරුම යුගයක. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 පිරිහිලා ආවිෂ පිරිහෙමින් මෘග සංඥා පහළ වෙලා අන්තක්කල්ප විනාසයකට ලංවෙන යුගයකයි අපි මේ ජීවත්තේ. ලෝකෙ කොයි අතින් බැලුවත් හැම පැත්තෙම විපත්. එක්කො ස්වභාවික විපත්, කොහේ හරි එක්ක භූමි කම්පාවක්, කොහේ හරි රටක නායාමක්, එහෙම නැත්නම් ජලගැලීන් ගංවතුර, තවත් ලෝකෙ රටවල් වල විශාල ලැව්ගිනි විපත්, දිනෙන් දින වර්ධනය වෙන ස්වභාවික විපත්වලින් ලෝකෙ විශාල වසයෙන් මනුස්ස වර්ගයා විතරක් නෙමේ සතා සිව්පාව පවා විනාසයට පත්වමින් අනතුරට දුකට පත්වෙන යුගයක්. ඒ වගේමයි වසංගත රෝග, එක්කො යුද්ධ රටරටවල් අතර ගත්තොත් ඔබ බලන්න ලෝකයේ යුද්ධයක් නැති රටක් හොයාගන්න කොච්චර අමාරුද කියල. එක්කො රටවල් අතර, දේශසීමාතර, එක්කො අභ්‍යන්තර ආරවුල් මොනවහරි ප්‍රශ්නයක් ගම්ගම් අතර බෙදිලා, මිනිස්සු කුලවසයෙන් බෙදිලා, ආගම් වසයෙන් බෙදිලා, ජාති වසයෙන් බෙදිලා, කොහොමාරි මිනිස්සු මතවාද වසයෙන් බෙදිලා යුද්ධ කරගන්නවා, රණ්ඩු වෙනවා, ගහගන්නවා, මරාගන්න. මේ අතර මනුස්්‍යයන්ගේ වේගෙන් වර්ධනය වෙනවා අධර්ම රාගේ, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මේ විපත් සියල්ලට මුල හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මනුස්ස සන්තානය තුළ මේ හිත්වල ඇතිවන මේ පාපී අකුසල්වල බලවත් භාවය. පිංගතුනි මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙන්න කෙලෙස් බලවත් වෙනවා. ආවිෂ පිරිහෙන්න මිනිස්සු කෙලෙසුන්ගෙන් විකෘති වෙනවා. කාලයක් එන අනාගතයේ මේ මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට ආවිශ අඩුවෙන කාලයක්. මේක බුදුරජාණන් වහන්සේ
දීඝනිකාය චක්‍රවර්ති සීහනාද කියන බුද්ධ දේශනාවවි විශේෂයෙන් පැහැදිලි කරනවා ඒ කාලෙ මොන වගේ කාලයක්ද එදාට අනාගතයේ ජීවත්වෙන මිනිස්සුන්ගේ හැසිරීම් සිතුම් පැතුම් ආකල්ප ඔවුන්ගේ විනාසි සිද්ධ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැකලා අපිට පෙන්න්නනවා. මිනිස්සු ඒ යුගේ වෙනකොට මෘග සංඥා පහළ වෙන්න ආසන්න කාලෙ වෙනකොට එල්ලුවෝ බල්ලු බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියෙන මනුස්ස ශරීරය තිබුණට කෙලෙස්වලින් සත්තුන්ට අන්ත විකෘති වෙච්ච යුගයක්. අධර්ම රාගේ මිනිස්සු සත්තු වගේ තමන්ගේ අම්ම තාත්තා අඳුරන්නේ මේ මගේ අම්මනේද මේ මගේ සහෝදරයනේද මේ මගේ ඥාතියනේද ඒ කිසිම සාමාන්‍ය සමාජීය ගෞරවයක් බැඳීමක් නැතුවේ සත්තු වගේ විකෘති විදිහට රාගේ මිනිස්සු විකෘති ජීවිත ගත කරන. අදත් අපිට සමාජයේ එවැනි විකෘති වෙච්ච කෙලෙසුන්ගේ විකෘති වෙච්ච මිනිස්සු ගැන සමාජය යම් යම් තැන්වලින් අහන්න ලැබෙන. නමුත් අනාගතය මේවා සාමාන්‍ය දේවල් බවට පත්වෙන. ඊළඟට විෂම ලෝභය ලෝභකම කියන එක ඉහවහයනවා. එකිනෙකා දේපලවලට මුදල්වලට තන්හාාවට මරාගන්නවා ලේ පිපාසාාවෙන් සහෝදරකං හිතවත්කම් විශ්වාස කියන එක ලෝකෙ නැත්තර නැතිව යනවා. ඊළඟට මිත්‍යා ධර්මය ලෝකෙ පිම් පව් කුසල් ලකුසල් හොඳ නරක කියන එක මිනිස්සුන්ගෙන් ඒ විශ්වාස නැති වෙන. අනාගත ලෝකෙ බලවත්මදේ බුදු හාමුදුරු පෙන්නුවේ නියත මිත්‍යා දෘෂ්ටිය බලවත්වෙන. මෙලවක් නෑ පරලවක් කියල එකක් නෑ. කරන කර්මයන්ගේ විපාක කියල දෙයක් නෑ. මවුට පියාට සැලකීමේ විපාකයක් කියල දෙයක් නෑ. ඕපපාතික සත්වයන් ඔය අපායි දිවියලෝක කියල දෙයක් නෑ. ඉන්නකං ඕන පවක් කරගෙන ඕන අපරාධයක් කරගෙන කොහොම හරි වැජපිලා ඉඳ පල්ලා කියන ඔය දෘෂ්ටිය තමයි සමාජය අනාගතයේ බලවත්මදේ ඒ තමයි නියත මිත්‍යා දෘෂ්ටි. දැම් බලන්න ඔය ධර්ම ඔය කියන මිත්‍යා දෘෂ්ටිය ඔය කියන අධර්ම මතවාද අදස් සමාජයේ තුළ පිළිගන්න විශ්වාස කරන ඔය අදහස් දරණය අදත් සමාජි තැන්තැන් වලින් අපිට ඕන තරඟ හම්බෙනවා. අනාගතයේ මේවා සාමාන්‍ය දේවල් වෙනවා. මේ කෙලෙසුන්ගේ මිනිස්සු විකෘති වෙනකොට ලේ පිපාසාවෙන් එකිනෙකා මරාගන්නවා කිය. මනුස්්‍යයන්ගේ විනාසෙටම මිනිස්සු විකෘති වෙනකොට ස්වභාව ධර්මය විනාස කැරකිලායන. මේ එන විපත් වසංගත විශාල ස්වභාවික විපත් අපිට ධර්මානුකූලෝ මේවා ගලපල තේරුම් ගන්න පැරිවුණාට බුද්ධිමත්ව දේශන තුළින් ඉතිහාස සිදුවීම් තුළින් ගලපල බලනකොට මිනිස්සුන්ගේම විකෘති වෙච්ච කෙලෙස්වල විපාක හැටියට ස්වභාව ධර්මය මිනිස්සුන්ට දෙන දඩුව. පිංහතුනි ලෙඩරෝග පවා දේශනාව සඳහන් වෙනවා දීර්ඝායුෂ ඇති කාලවල මිනිස්සුන්ට මේ තරන් ලෙඩරෝග තිබිලනෑ. ආවිෂ දීර්ඝ කාල අපිට හිතාගන්නවත් බැරි කාල ගැන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. සමහර කාලවල මේ ලෝකෙ මිනිස්සු ලෙඩක් හැටියට දැක්කේ බඩකින්න පිපාසේ මළමුට්ට පහ කිරීම ඕ තමයි මිනිස්සු ඒ කාලෙ ලෙඩක් හැටියට හිතුවේ රෝගයක් කියලා. මිනිස්සුන්ගේ අකුසල් බලවත්වෙන්න ලෙඩරෝග වර්ධනය වෙනවා. වේගෙන් මිනිස්සු ලෙඩරෝගවලට ගොදුරු වෙනවා. ආවිෂයෙන් පිරිහෙනවා. දැම් මේ කියපු කාරණය ඔබට බුද්ධිමත්ව නුවනින් විමසල ප්‍රායෝගික ඔබට යම්මට්ටමින් දකින්න පුළුව. මොකද සමහර කාල දැන් දීර්ඝාවිෂ ඇති කාල අදාපිට එහෙම තේරුම් ගන්න තරම් අද නුවනක් නෑ. අපිට මීට අවුරුදු ලක්ෂ 2-3කට හා අවුරුදු කෝටියකට හා ජීවත්වෙච්ච මිනිස්සු හරි ලෝක ගැන අපිට එහෙම දැනුමක් නෑ කාටවත්. අපිට මේ පරම්පරා කීපයක් ඔබ හිතන්න පුරාවිද්‍යාඥයකුට හරි පොළොව හාරලා ඔන්නන් අවුරුදු 7-800ක් 1000ක කොහේ හරි යට සැකිල්ලක පොසිලයක් කෑල්ලක් හොයා ගනි. නමුත් අපිට අනාගතයේ අතීත ගැනවත් අනාගතය ගැනවත් මිනිස්සුන්ගේ ආවිශ අඩුවී මේවා ගැන අපිට හරි නිගමනවලට එන්න බැමුකද දීර්ඝ කාල ද අපි තේරෙන කාලගම අපි ඔය අවුරුදු දහස් ගන ආවිශ හරි
අසංකේය ගනම් මේ දේශනාවලෝ යහනය අපිට තේරුම් ගන්න බැරිනම් අපිට තේරෙන පැත්තෙන්ගම් මීට අවුරුදු 2500 ගානකට පෙර අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අදට වඩා වැඩි. දැන් ඔබම හිතන්න අද අපි කියන අදයි විද්‍යාව දියුණු. අද ලෝකෙ තාක්ෂණයේ දියුණුයි. අද කොයි තරම් පර්යේෂණ කෙරෙනවා බෙහෙත් හේත් තියෙනවා බටහිර විද්‍යාව මහා දියුණු ලෝකයක් අදනං කරන්න බැරි දෙයක් නෑ කියලා අපි හිතනවා. අපි කියනවා අපිට එහෙම පේනවා. අපිට පෙන්නනවා එහෙම ලෝකෙ. අපිට බැලූ බැල්මට පේනවා ඇත්තන එන්නම්. අද හදවස් හැත්කං කරනවා වකු ගඩු බද්ධ කරනවා පෙනහළු බද්ධ කරනවා ලෝක බෙල්ලක් විතරයි තාම ගලවල තව කෙනෙකුට හයි කරන්න බැරි වුණේ. එතකොට අපිට පේනවා හැම පැත්තෙම මනුස්්‍යයන්ගේ මේ වෛද්‍ය විද්‍යාව තාක්ෂණය මේ හැම දෙයක්ම දිහා බලද්දේ. යානවාහන ගුවන්්‍යාන අනාගත ලෝකෙ තව අවුරුදු 20කින් 30කින් මොනවගේ ලෝකෙ අපිට ජීවත් එන්න වෙයිද. මීට අවුරුදු 20කට 30කට එහා අතීත ගැන ඔබ හිතන් මේ අවුරුදු 20 ඇතුළට මොන තරම් වේගවත් දියුණුවක් ලෝකෙ තාක්ෂණින් විද්‍යාවෙන් සිද්ධ වනාද. අනාගත ලෝකෙ තව කොච්චර දියුණුවයිද අපිට හිතෙන්නේ අපි ආරක්ෂිතයි. අනාගතය කරන්න බැරි දෙයක් නෑ. ඔය වගේ අපි මේ දකින බාහිර දේවල් දිහා බලල ලෝකෙ ගැන අපි මවාගන්නවා හිතාගන්න දෘෂ්ටිගතවෙන්. පිංහතුනි ඔය මොන විද්‍යාවක්කත් තිබිච්ච නැති මේ තාක්ෂණය මේ තරං රෝහල් මේ තරං වෛද්‍ය උපකරන විශේෂඥ වෛද්‍යවරු අද මේ දකින ලෝකෙ තාක්ෂණික විද්‍යාත්මක දේවල් නැති කාලේ මීට අවුරුදු 2500 ගානකට එහා එදා මිනිස්සු සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩඉන්න. අනුරුද්ධ මහරහතන් වහ දැන් කෙනෙකුට හිතෙන පුලා බක්කුල හාමුදුරු ගැන බහල ඇති උන්වහන්සේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි අල් පාබාද ඇති සසර පුරා මහා පින් කරලා දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය පිණිසම පින්කරපු කෙනානේ කියලා හිතෙන්ට පුළුවන්. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. උන්වහන්සේ දිවස් ලාබීන් අතර අග්‍රම කෙන අවුරුදු 150 ආයු වින්දනය කරමින් වැඩ හිටිය. ආනන්ද හාමුදුරු බුදු හාමුදුරන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටිය. ඊළඟට අපි ගිහි අයගම මේ බුද්ධ ශාසනය තුළ ගිහි ශ්‍රාවකයෝ ගත්තා විසාකා උපාසිකාව අවුරුදු 120ක් හිටිය. දරුව 20 දෙනෙක් අම්ම කෙනෙක් කිය. දරුව 20ක්තිය අද නිකං ඔබ හිතන්න අද එක දරුවෙක් දෙන්නෙක් බෙහි කරනකොට අම්ම කෙනෙක් වැහැරිලා එක්ක කොන්ද අමාරුව කියයි ස්නායුවක් හැපිලා කියයි දරුව හම්බෙන්න ගිහිල්ලා ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියයි. අද කොච්චර නං මේ ශරීරෙ කොච්චර පිරිහිලාද කියල බල මොන විටමින් වර්ග මොන තරම් බෙහෙත් හේත් මොන තරං ඖෂධිය දේවල් ගැන අපි කතා කරත් තාක්ෂණයේ විද්‍යාව ගැන අද සාමානයක දරුවෙක් දෙන්නෙක් බිහි කරනකොට අම්ම කෙනෙක් වැහැරිලා තව දරුවෙක් බිහි කරගන්න විදිහක් නෑ. ඒ කාලි බුදුහාන්දුරන්ගේ කාලේ විසාකාවට දරුව විසිද බුදුහාන්දුරන් කාලේ ඔන්න ඔබම හිතන්න පරම්පරා දෙකතුනකට එහා ඔබේ ආච්චිල සියලගේ කාලේ පවුලක දරුහු 7 දෙනෙක් 8 දෙනෙක් 10 දෙනෙක් ගංගොල ඕන තරම් ආච්චිල සියලගේ පරම්පරාවල බලන්න මේ ස්පිරිතාලවලට ගිහිල දරුව බිහිවුණනේ මේ ගෙවල්වල දරුව බිහිවුණේ මේ සීස කරලා මේ වගේ මේ සැත්කම් මේ මොනවත් වෛද්‍යවරු උපදේශ ඔය මොනවත් නැති කාලේ බුදු හාමුදුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි සාමාන්‍ය ආවිස ඊට වඩා වැඩිපුරත් හිටිය සමහරය අඩු අයිසනුත් මැරුණා. දැන් අපි හිතමු දැන් අපි ගලපල බලම අපි ඉන්නේ බුදු හාන්දුරු පිරිනිවන් පල අවුරුදු 2500 ගාන අද වෙනකොට ඔබ හිතන්න මෙච්චර විද්‍යාව දියුණු තාක්ෂණයේ දියුණු අපි ලංකාව පැත්තක තියලා හිතන්න දියුණුම රටවල් අරගෙන ඇමරිකාවේ සාමාන්‍ය මනුස්සෙගේ ආයු අපේක්ෂාව අද කියක් හිතර ඇද. අද මේ කතා කරන විද්‍යාව තාක්ෂණය දියුණුව ගැන හිතුවොත් අඩුගානය අවුරුදු 100-120වත් පැනලා කියලා හිතෙන්න්න පුළුවන්.
සාමාන්‍ය ආයු අපේක්ෂාව ගත්තොත්. ඊළඟට එංගලන්තේ යුරෝපය රටවල් ජපාන මේ ලෝක අනික් හැම්ම රටක් දිහා බලන්න. දියුණුයි කියෙනොව හැම රටක මායු අපේක්ෂාවද අවුරුදු 70-80 අතර. කොච්චර පිරිහීමක්ද. සමහර රටවල අවුරුදු 70යි 72යි 73යි අවුරුදු 80 උපරිමේ වගේ. සාමාන්‍ය මනුස්සයන්ගේ ආයු අපේක්ෂාව ගොඩාක් පිරිහිලා. දිලිඳු සමහර රටවලට යනකොට අද කාලේ අප්‍රිකාන් රටවල් දිහා බලන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 40-50-55 අතර. මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් පිරිහිච්ච කාලයක්. දැන් ඔබ බලන්න මේ වසංගතයේ දිහාම මේ වසංගතයනකොට මිනිස්සු හිතන්න ඇති ඕවටම් මොනවද අද දියුණුයි තාක්ෂණය දියුණුයි බෙහෙත් හොයාගන්නවා කියන එක. අද ලෝකයේ කොයි තරම් ප්‍රමාණයක් අන්ත අසරණ වෙලාද. ලෝකෙ දියුණු රටවල් අන්ත අසරණ වෙලා. මේ වෙනකොට මිලියන 2.5කට ආසන්න ලක්ෂ 25කට ආසන්න වේගෙනෙනවා මේ වසංගතෙන් මියගිය ප්‍රමාණය මේ වෙනකොට. ඒ නිසා ලෝකයේ මොන්න තරං විද්‍යාව තාක්ෂණය දියුණුයි වගේ තිබුණත් අපට ස්වභාව ධර්මය බුදු හාන්දුරු බුදු වැසිම් බලලා ලෝක ගැන දැකපු ඒ දේශනා කරපු දේශනාවල තියෙන දේවල් මිනිස්සුන්ගේ ආවිශ අනාගතය අඩුවෙනවා කියන එක අද අපිට පැහැදිලිය පේනවා. බලන්න මේ අඩුවෙන වේග ඔබ හිතන්න බුදු හාන්දුරු පහළ වෙච්ච කාලය අවුරුදු 120යි සාමාන්‍ය ආවිශ ගැන මේ කියන්න. අද වෙනකොට සාමාන්‍ය හිතන් අවුරුදු 70යි 80යි කියලා අපි නිකන් හිතමු 70යි කියලා සාමාන්‍ය ආයු අපේක්ෂාව 120 ඉඳන් 70ට කියන්නේ අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. මේ අවුරුදු 2500ක් වෙනකොට ලෝකයේ අවුරුදු 50කින් මිනිස්සුන්ගේ ජීවත්වීමේ ආයුෂ අඩු වෙලා. ඔය විදිහටම අනාගතයේ පරම්පරාවෙන් පරම්පරාවට මේ ආවිශ අඩුවවී ගිහිල්ලා තවත් අවුරුදු 2000ක් වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආවිශ අනාගතයේ අවුරුදු 10ට අඩුවෙන කාලයක් එනවා. ඒ වෙනකොට විද්‍යාව තාක්ෂණය ඉහලින්ම දියුණු කාලයක් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්ත ජීවිත ගත කරන ස්වභාවික විපත් මොන තාක්ෂණයටවත් වළක්වන්න බෑ. භූමිකම්පා නායම් පරිසර උෂ්ණත්වය වැඩවී ජලගැලී මේවා ස්වභාවිකව ඇතිවෙන විපත් වසංගත බෙහෙතක් හොයාගන්න බැරි ලෙඩරෝග එක ලෙඩකට අවුරුදු ගානක් වෙහෙසිලා බෙහෙතක් හොයාගන්නකොට තව ලෙඩරෝග රැසක් අලුතෙන් ලෝකෙ පහළ වෙලා. ඒ නිසා අපි ඉන්නේ ඉතාම භයානක යුගයක පිංගතුනි මේ කාලේ දැන් අපිට තේරෙන හොඳට ධර්මානුකූලෝ ගත්තාම අපි ඉන්න ලෝකෙ භයානක කාලික විපත් බහුල කාලික දැන් ඔබට තේරෙනවා ඇති පසුගිය අවුරුද්ධ තුළ දැන් වසංගතය ආරම්භ වෙලා ලෝකෙ මේ වසංගතය ව්‍යාප්ත වෙන්න පටන් අරන් කොච්චර කාලයක්ද. තාමත් හරියට අවෂ්‍යද කීපයක් දැනට ලෝකෙ හොයාගෙන තියෙනවා. අවුරුද්ධකට එහා මහන්සි අරගෙන විශාල වෙහෙසක් දරලා ලෝකෙ පුරා විද්‍යාඥෝ වෙහෙසිලා එන්නත් කීපයක් හොයාගන්නකොට හැබැයි තාම 100% ප්‍රතිඵල දෙන එන්න තක් නෑ. සමහරෙන්න්නත් 80%යි 60%යි 70%යි කොහොම හරි මේ එන්න තක් හොයාගන්නකොට වෛරසේ වෙනස් වෙලා ඔබ ඕන තරං හල ඇති. දැන් ඒක ක්‍රියාකාරිත්තය වෙනස් වෙලා රෝග ලක්ෂණ වෙනස් වෙලා මුලින් තිබිච්ච වෛරස් එකට වඩා එක හැඩේ ක්‍රියාකාරිත්තයේ රෝග ලක්ෂණ වෙනස් වෙලා. ඒ නිසා මනුස්සයා මොන තරං උත්සාහ දැරුවත් විපත් ව්‍යසන කියනේ වෛදිරයේ මිනිස්සු අන්ත අසරණ වෙන තැන්ගෙනවා. අපි දන්නේනේ අනාගතය තව කොච්චර කාලයක් අපි ප්‍රාර්ථනා කරන අනේ අපිට ඉක්මනින් මේ කරදර බාධා විපත් නැති වේවා. නමුත් අපි කවුරුත් ජීවත්වෙන්නේ අනිත්‍යෝ දුක්කෝ අනාත්මයි කැන තමාගේ වසගේ පවත්වන්න බැරි ලෝකෙක. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මටෝන විදිහට මේ ලෝකෙ පවත්වන්න පුළුවන්කමක් නෑ අනාත්මයි. අන්නේ කාරණය හොඳින් තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මය තුළ පිහිටන්න දක්ෂවේ. පිංගතුනේ
මේ විපත් මේ ව්‍යසනත් එක්ක අපි නානතුර තේරුම් ගන්න ශ්‍රාවකයා අද ඔබට මේ ධර්ම දේශනා විශේෂෙන් සිහිපත් කරන්නේ කොහොමද අපි මේ කාලෙ මේ ගෙවෙන කාලේ මේ ලෝකෙ තියෙන වසංගතයක් වේගෙන් ලෝකෙ තුළ පැතිරීගෙන යන ලෝකෙ බලවත්ම රටවල් පවා අන්ත අසරණ භාවයට පත්වෙච්ච තවමත් ලෝකයේ සාමාන්‍ය ගුවන් ගමන් බිමන් නවත්තල තාමත් ලෝක රටවල්ල ඇදෙර නීතිය සමහ රටවල් තාම ලොක්ඩවන්් කරනවා සැරෙන් සැරි ප්‍රදේශ හුද කලා කරමි මේ වගේ අන්ත අසරණ වේගෙන ලෝකෙ බොහොම විපත්වලට අහුවෙච්ච කාලයක් මේ අතර ලංකා විතරක්න මේ ලාංකිකයන් ලක්ෂ ගානක් ලෝකෙ නොයෙක් රටවල ජීවත්වන අද වසංගතය වේගෙන් පැතිරෙන් රටවල් ඇමරිකාව ගත්තත් යුරෝපී ඉතාලිය වගේ රටවල් ගත්තත් එංගලන්තෙ ගත්තත් ලෝකෙ වසංගතය වේගෙන් පැතිරෙන මැද පෙරදික පැත්තේ අපේ ශ්‍රී ලාංකිකය කොච්චර ලෝකෙ පුරා ජීවත්වෙනවාද. ඒ නිසා ඔබට ඔබ ලෝකෙ කොහේ හිටියත් මේ කාලය තුළ අපි කොහොමද ධර්මානුකූලව ධර්මයෙන් අපි තුනුරුවන්ගේ ආරක්ෂාවක් ආශිර්වාදයක් තමන්ගේ ජීවිතයට සලසගන්න කියන කාරණය ඔබට බුද්ධ දේශනාවල සඳහන් කරුණු කීපයක් ඇසුරෙන් ඔබට පෙන්නලා දෙන්නේ. පිංහතුනේ මේ යුගයේ තුළ උදේ හවස ඔබ ඉතාම බලවත් ආරක්ෂිත ගාථාවක් ජීවිතයේ නිතර සිහි කරන්න. මේ ධර්මයේ සඳහන් වෙන බලවත්ම ආරක්ෂිත ගාථා දෙකක්. උදේට ගාථා දෙකක් තියෙනවා හවසට ගාථා දෙකක් තියෙන. මේ ගාථ දෙක උදේ සඳහන් වෙන ගාථාව සඳහන් වෙන්නේ සූරිය උදාවත් එක්ක. මේ ඉර උදාව අපි කවුරුත් දන්න අපි මේ ලෝකෙ කාටත් සූරයා කියන්නේ අපි කාටත් පිහිටවෙන්. ඉර උදාවුන් නැත්නම් ගහකොල සතාසී උපාව අපි කවුරුත්. අපි කාගේ ජීවිත මේ හැම දෙයක්ම පටන්ගන්නේ ගොඩනැගෙන්න්නේ මිනිස්සු වැඩ කරන්න උදේ අවදි වෙන්නේ හම්බ කරගන්න කන්න බොන්නේ ගහකොල මේ හැම දෙයක්ම ගහක ගෙඩියක් හරි පලදාව මේ හැම දෙයක්ම සූරයාලෝකයක්ත් එක්ක මේ පෘතුවිය හැම දෙයක්ම ගොඩ නැගේ. ඒ උදෑසන සූරිය උදාවත් එක්ක ඒ දිහා බලාගෙන ගාථා දෙකක් තියෙන මේක තියෙන මෝර පිරිතේ. මෝර පිරිතේ කතාව බහල ඇති ඔබට පිරිත් පොත බලලා ඊළඟට ඒ ගැන කියවෙච්ච තව බොහෝ විස්තර තියෙනවා ඒ වාහල බණහලා තොරතුරු ගොඩක් දැනගන්න පුළුවන්. ඔබට සරලව පිරිත් පොතේ තියන මේ ගාත දෙක ඔබ කටපාඩන් කරගන්න උදේ හවස. ඉර උදාවත් එක්කම තුනුරුවන් ගුණ සිහි කරලා මෙන්න මේ විදිහට සිහි කරන්න. උදේචයම් චක්කුමා ඒක රාජා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ. තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසන්. තයංජකුත්තා විහරේමු දිවසං. එක තේරුම තමයි උදේචයන් චක්කුමායක රාජා. ඒක රාජා මේ ලෝකේටම ඇස් පහල කරන චක්කුමා ඇස් පහල කරලා දෙන එකම රජු. දැන් අපිට ඇස්තිබුණත් අන්දකාරි පේනවද. දැවබ හිතන්න මහරාත්‍රී පහනක්කත් එලියක්කත් ලයිට් එකක්කත් නැත්නම් එක පාට ගෙදර ලයිට්ගේ වෙලාවක් ගැන හිතන් ඇස් සැරගෙන හිටිය කියල පේනවද. මහරාත්‍ර පේනෙනේ අපි කාට. එනිසා අපි කාටත් ඇස්තිබුණට මේ ලෝකෙ දකින්න අපිට පිහිට වෙන්නේ ආලෝකයේ සූරයාලෝක. උදේචයන් චක්කුමායක රාජා මේ ලෝකයාට ඇස් පහල කරලා දෙන චක්කුමා එකම රජු ලෙස සූරයා උදාවෙනවා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසු මේ ලෝකේටම රන්වන් රැස් විහිදෝමින් ලෝකේම සූරයාලෝකෙන් බබලනවා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසු තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසා. ඒ ලෝකයට ආලෝකය විහිදන රැස් විහිදුවන ඒ සූරයාට මගේ ගෞරෝ නමස්කාර වේවා. අපි ගෞරව කරන එක කෘතගුණ සැලකීම. ගෞරවේ වේවා ඒ අරන්න මේ සූරයාට වඳන සූරයාදහන එකක් නෙමේ ගෞරව කරනවා කෘතගුණ සලකන. තයජ්‍ය ගුත්තා විහරේමු දිවසං. මේ දවල් කාලය අද මේ සූරයාලෝකයක්ත් එක්ක මගේ ජීවිතයකි වෙන මේ දහවල් කාලය තුළ මට ආරක්ෂාවක් සැලසේවා කියල අධිෂ්ඨාන කරන.
මගේ ආරක්ෂාව මේ සූරයාලෝකයෙන් අද දවස පුරා වැඩ කරන එලියට යනවා රස්සාාවලට යනවා ළම ස්කෝල යනවා දවස ගෙවෙනවා අද දවස පුරා මට ආශිර්වාදයක් ආරක්ෂාවක් සැලසේවා කියලා හිතනවා අධිෂ්ඨාන කර හැබැයි අධිෂ්ඨානි සැලසෙන්නේ කොතනින්ද ඊළඟ ගාථා ඒ තමයි ඒ බ්‍රාහ්මනාවේද ගුහු සබ්බ දම්මේ තේමේ නමෝ තේචමම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කියලා සිහි කරලා හදවතින්ම වන්දනා කර. ඒ බ්‍රාහ්මනාවේද ගුහු සබ්බ දම්මේ මේ විශ්වයේ සියලු ධර්මයන් අවබෝධ කරගත්ත උතුම් මුනිවරයන් වහන්සේලා පහළ වනාද. තේමේ නමෝ ඒ සියලු මුනිවරයන් වහන්සේලාට විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලාට මගේ නමස්කාරයම වේවා. උන්වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් මා වද දවස පුරාම ආරක්ෂාවේවා කියලා හිතනවා. නමත්තු බුද්ධානම් මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධයායේ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තානම් විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ විශ්වයේ වැඩ සිටිය සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියා ඒ උතුන් නිවන් මගට ඒ ආර්ය මාර්ගයට කෙලෙසුන්ගේ මිදිල සසරෙන් මිදන ඒ උතුන් නිවන් මගට මගේ නමස්කාරයම වේවා කියල වන්දනා කර. ඕක තමයි බලවත්ම ගාථා දෙක. දැම් බලන්න මේ ගාථා දෙකින් දෙවනි ගාථාවදිහා හිතන් ඒ බ්‍රාහ්මනාවේද ගුහු සබ්බ දම්මේ තේමේ නමෝ තේචමම් පාලය මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා තේචමම් පාලයන්තු උන්වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් අද දවස පුරාම මාව ආරක්ෂාවේවා කියලා තමන් තමන්ට ආරක්ෂාව අධිෂ්ඨාන කරන. නමත්තු බුද්ධානක් මේ විශ්වයේ වැඩ සිටිය සියලු බුදුවරු අතීත යම්තාක් බුදුවරු පහළ වනාදේ සියලු බුදුවරු සිහි කරලා වන්දනා කරනවා හිතේ. නමත්තු බෝධියයේ බුදුවරුන්ගේ බුද්ධ ඥාන අපි කිනවා නවාරාදී බුදුගුණ චතු විසාරධ ඥාන තිසැත්තෑ ඥාන දස බලඥාන සූවිසි ප්‍රත්්‍යඥාන මේ සියලු බුදුගුණ අනන්ත බුදුගුණවලට මගේ නමස්කාරය වේවා ඒ සියලු බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තානම් විමුක්තියට පත්වෙච්ච බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලම යම්තාක් මේ විශ්ව වැඩ සිටියද. ඒ සියලු දෙනාට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තිය අයි විමුක්ති මාර්ගයට නිවන් මගට ආර්යෂ්ඨානික මාර්ගයට මගේ නමස්කාරය දැම් බලන්න සියල්ල කැටිවෙච්ච ගාථාව. විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය උන්වහන්සේලාගේ බුද්ධ ඥාන බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලා සියලු දෙනා ලෝකෙ පහළ වෙච්ච ඊළඟට යම්තාක් උන්වහන්සේලා අනුගමනය කරලා නිවන් අවබෝධ කරගත් මාර්ගයක් ඇදේ මාර්ගය මේ සියල්ලම කැටිකරගෙන ඒ තුනුරුවන් සිහි කරලා වන්දනා කරලා දවල් දවස පුරා මට ආරක්ෂාවක් ලැබේවා කරදර විපත්තුරුවේවා කියලා අධිෂ්ඨානයක් කරගන්න පුද්දුම ආරක්ෂාව. පෙර අපේ බෝසතාණන් වහන්සේ පෙර ජාතක කතාවක සඳහන් වෙනවා රත්තරම් පාට මොනරෙක් හැටියට ඉපදිච්චේ ආත්මය. දීර්ඝායුෂ ඇති කාලෙක අවුරුදු 700ක් පුරා කිසිම විපතක් කරදරයක් නැතුව හිමාල මහ වනාන්තරේ මේ රන්වන් පාට මොනර ආරක්ෂා වනේ ඔය ගාත දෙක සිහි කරලා කිය. බෝධිසත්ව බෝසත් මොනරා. එතකොට හවස් වරු දැන් අපි ගමෝ දවල් දවසි දැන්ති ඔයි ගාත දෙක මහ වෙලාවක් යන්න න අපිට උදේ පාන්දර සූරයාලෝකයක්ත් එක් උදේ නැකිටට පස්සයාරි අපි දවස තුළ ඔය ගාත දෙක උදේ සිහි කළ වැඩ පටන් ගන්න. ඊට පස්සේ දවස තුළ මතකතියා ආරක්ෂාව සැලසෙන්නේ පන්සිල් රකින්න ඕන. අපි කොච්චර පිරිත් කිව්වත් අපි තුළ පංච සීලවත් පිහිටල නැත්නං අපිට පිරිතෙන් ආරක්ෂාවක් ලබන්න අමාරුයි. පිරිතේ තුනුරුවන්ගේ ආශිර්වාදය අපිට ලැබෙද්දී
ඒක අපි තුළට ග්‍රහණය වෙන්න නං ඒ ආශිර්වාදය අපි ලබන්න නං අපි ගිහි ශ්‍රාවකයෙක් නං ඔබ දිවිහිමියෙන් පන්සිල් රකින කෙනෙක්වෙන්. ඒ සීලය ඔබ ආරක්ෂා කරගන්න. තුනුරුවන්ගේ ආරක්ෂාව මේ ගාථාවල පිරිති ආශිර්වාදය ඔබට ලැබෙනවා. ඊළඟට දවස ගෙවල දැන් හිතන රස්සාාවලට යනවා වැඩ කරනවා ගෙදර දොරේ වැඩ කරනවා පාරවල් වල යනනවා ළමයි ස්කෝලය ඔය වැඩ කෝම කරලා හවස් වෙලා ඉර බැහැගෙන යනකොට අන්දකාර එනකොට ඉර බහිනකොට කියන තව ගාථා දෙකක් තියෙන. ඒකත් ලේසි අර ගාථ දෙකේම පුංචි කොටසයි වෙනස්සේ. අපේචයන් චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප බහසෝ. අපේචයන් කියන්නේ ඉර බැස යනු. අර උදා වෙලා ආලෝක විහිදපු සූරයා බැස යනු. මේ ලෝකේටම රන්වන් රැස් විහිදෝල ලෝකේම බබලවල මිනිස්සුන්ට ඇස් ලබලදීපු සූරයා බැස යනු. තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසම් තයජ්‍ය ගුත්තා විහරේමු රත්ති. ඒ බැස යන සූරයාට මගේ ගෞරව නමස්කාරවේවා මොකදේ සූරයාගේ ආලෝක නිසාද දවස පුරාම වැඩ ගොඩාක් කරගත්තා. අද දවස මං ආරක්ෂාවන අද දවස මං දැන් හිතන්න එලියක් නැතුව ගියොත් පාරවල්ල හැපිලා වැටෙනවා හැප්පෙනවා මිනිසු කොච්චර අනතුර ඇවිදගන්නවා පුළුවන්. තමන්ට දවස ගත කරලයි කටයුතු කරගන්න උපකාරකරපු සූරයාට ගෞරවයක් දක්වට. ඒ ගෞරව කරලා අපි හිතනවා තයජ්‍ය ගුත්තා විහරේමු රත්ති. අද රාත්‍රී කාලි දැන් සූරයා බැස යනු. දැන් රාත්‍රිය උදාවෙනවා අන්දකාරය තුළ. අද රාත්‍රිය මට කිසි අනතුරක් විපතක් නොවේවා මාව ආරක්ෂාවේවා කියලා හිතනවා. ඒ ආරක්ෂාවෙන්නේ අරගාථාවෙන්මයි. ආය මස් සිහි කරනවා ඒ බ්‍රාහ්මනාවේද ගූ සබ්බ දම්මේ. තේමේ නමෝ තේචමම් පාලයන්තු. නමත්තු බුද්ධානං නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කියලා අයිසිහි කරන. මේ විශ්වයේ පහළවෙච්ච සියලූම බුදුරජාණන් වහන්සේලාට මගේ නමස්කාරවේවා. උන්වහන්සේලාගේ බුද්ධ ශක්තිය මාව අද රාත්‍රී කාලි පුරාම ආරක්ෂාවේවා කියලා තමන්ට ආරක්ෂාවක් අධිෂ්ඨාන කරගන්න. නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මාව අද රාත්‍රී කාලය ආරක්ෂාවේවා. උන්වහන්සේලාගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරවේවා. නමෝ විමුක්තානම් විමුක්තියට පත්තිච්ච බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට මගේ නමස්කාරවේවා. නමෝ විමුක්තියයි නිවන් මගට මගේ නමස්කාරවේවා. මේ තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාවයෙන් අද රාත්‍රී කාලෙ මට කිසිම කරදරයක් විපතක් අනතුරක් නැතුව මා ආරක්ෂාවේවා කියලා සීකරනවා. ඔන්න ඔයි ගාථා 4 උදේට ගාථ 2යි හවසට ගාථ 2යි. පිංහතුනි පුරුදුවෙන් ඔබ ලෝකෙ කොහෙ හිටියත් උදේ නැකිටපු ගමන් අඩුගානේ ඔය ගාථ 2 සිහි කළ ඇදේ ඉදං හරි ඉර උදාවෙනකොට ඔය ගාථ 2 සිහි කළ දවස වැඩ පටන්ගන්න. රාත්‍රී නිදාගන්න යනකොට හරි අඩුගාන ඊර බැස යනකොට හරි දේශනාවතින ඊර බැස යනකොට අඩුගානය අද ලයිට් ඕෆ් කරලා ගෙවල්ලොල හැය නිදාගන්න යන වෙලා ඇදේ ඉඳගෙන හරි පුරුදු වෙන්න උදේ හවස මේ ගාථ 2 සිහි කරලා තමන්ගේ ජීවිතයට තමන් ධර්මානුකූල ආරක්ෂාවක් හදාගන්න. අපි ආරක්ෂාවල් හොය හොය දහතේ මිනිස්සු දුවනු. අන්න අර දේවාලි හොඳයි කෙනකොට එහෙට දුවනවා. අන්න අරහි හොඳ තැනත් තියෙන පලයල්ලකි පමන්නේ හිදුවනු. දහතේ මිනිස්සු ආරක්ෂාවල් හොය හොය දුවනවා. ධර්මයෙන් තමන්ටම ආරක්ෂාවක් හදාගන්න පුළුවන්කම තියේද. ඊළඟට පිංහතුනේ මේ විපත් බහුල කාලය තුළ ඔබට ඔබේ ජීවිතයට බලවත්ම ආරක්ෂාවක් තමයි මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. මෛත්‍රිය කියන්නේ පිනාතර අග්‍රම පින. මෛත්‍රී වඩනකොට පෙරපිනුත් බලවත් වෙලා එනවා. පෙර සංසාරය ඔබ දන්දීලා සිල් රැකලා පෙර සසරය ඔබ මෛත්‍රී භාවනාව කරලා ඔබ තුළ රැස් කරගත්ත සංසාරික පින් තියෙන්ට පුළුව. ඔබ මෛත්‍රී භාවනාව වඩනකොට ඒ පෙරපින් සසරපින් බලවත් වෙලා එනවා. පිංහතුන මෛත්‍රී භාවනාව ගැන ඔබ ගොඩා කරුණු අහල ඇති. මේ මෛත්‍රී භාවනාවේ
ආනිසංස ගැන හිතන් සුකන් සූපති සැපසේ ප්‍රබෝධමත් නින්දකට වැටෙන. සුකම් පටිබුංජති ප්‍රබෝධමත්ව උදෑසන අවදි වෙන. එතකොට බලන රාත්‍රී නින්දට යාම ප්‍රබෝධමත්ව සැපසේ අවදි වෙනවා කියන මානසික සහනයක් තියෙන කෙනෙකුට ලැබෙන. මිනිස්සු ඉන්නවා මොන දේවල් තිබුණත් කෝටි ප්‍රකෝටි බණන් සල්ලි ආරක්ෂකයෝ ඊළඟට තියෙන ලෝකෙ තියෙන ඉහළම ආරක්ෂක උපක්‍රම භාවිතා කරන මහා ධනවතුන් ධන කුවේරයන් ඉන්න පුළුවන් රෑට නින්ද යන්නේ රෑ එල්ලි වෙනකං එක්කො ඇහැරලා මානසික පීඩා ප්‍රශ්න බය තරජන තමන්ගේ දේපොල දැහැගනී තමන්ගේ බලය නැතිවෙයි දේශපාලන බලය කවරු හරි අල්ල ගනි තමන්ගේ ව්‍යාපාරවල බලය අල්ල ගනි ප්‍රශ්න රෑට නින්දක් නෑ කින්නෙන් දැවෙනවා දවල්ට පිච්චන රෑට දුන්දානෝ කියල බුදු හන්දුරක තැනක පෙන් මිනිස්සු දවල් තිස්සේ ගිනිගන්න ප්‍රශ්නවලින් කෙලෙස්වලින් දැවෙනවා රෑට දුන්දානො ඒවා සිහිකර සැලසුම් කර විදවනෝ රාට්‍රි ඒ නිසා පිංගතුනි සැපසේ මානසික සහනේ මේ මොනව තිබුණත් වැඩක් තියෙනවද මනුස්සයකුට මානසික සහනයක් නැත්නම් ඒ නිසා මානසික සහනය තමයි ජීවිතයේ සුවපත් භාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සන්තුට්ටි පරමන්දන පරම ධනය තමයි සතුට සැහැල්ලු බව මානසික සුවපත් භාව ඒ නිසා මෛත්‍රය වඩන් සියලු සත්වයන් අරමුණු කරලා සුවපත්තේවා කියලා සියලු සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රිය පුරුදු කරන්න ඔබ දක්ෂවේ ඔබ බස් එහෙක ගියත් පුටුවක වාඩි වෙලා හිටියත් ගමනක් යන ගමන් වුණත් වැඩක් කරන හැම වෙලා එමද මේ මෛත්‍රී භාවනාවට කරණීමිත සූත්‍රය හොඳට කියවන් මේ දේශනාව පුරාම තියෙන මෛත්‍රී වඩන හැටි තිට්ටන් චරන් නිසින්නෝවා සයානවා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට නිදාගන්න ඔය හැම ඉරියව්වකින්ම සියලු සත්වයෝ සුවපත්තේවා කියලා සෑම සත්වයක් ගැනම අවෛරී හිතකින් මෛත්‍රී සිත පතුරුවන් සත්වයන්ට පව සබ්බේ සත්තා භවන්ත සොකිතත්ත මනුස්සය විතරන්න මේ සෑම සත්වයකුට මෛත්‍රී සිත පතුරුවන් ඒම මෛත්‍රී සහගත හිතක් පුරුදු එනකොට සුකන් සූපති සැපසේ සාන්ත සුවපත් නින්දකට වැටෙන සුකම් පටිබුංජති ප්‍රබෝධමත්ව සතුටෙන් අවදි වෙනවා ඊළඟට න පාපකන් සොපිනම් පස්සති මානසික සැහැල්ලුව කියන්නේ සැපවත් නින්දක් ලැබෙනවා වගේම පව්කාර හීන දකිත් නෑ කියල ඔබ දන්නවා මිනිස්සු ප්‍රශ්නවලින් පීඩාවලින් බයෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු රෑතිස්ස හීනෙන් බය වෙන එක්කො නොයෙක් දේවල් යක්කු වෙනවා කියනවා බෙල්ල මිරිකනවා කියන කකුලෙන් අදිනවලු සෝනට අඩ ගහනවා කියනවා පපෝඩ නැක්ග කියයි කෙනෙක් බෙල්ල මිරිකං ඉන්න රටේ නැති ප්‍රශ්න සමහරු ඊළඟට සමහරු ඉන්නවා හීනෙන් ඇවිදිනවා කියෝනවා හෝ තියෙනවා දඟලනවා දත්මිටි කනවා ළඟ කවුරු හරිහිටියොත් ගහනවා එතකොට මේ නිදාගන්න ගිහිල මිනිස්සු මේ වගේ විපත්වලට මේක දුකක් පීඩනයක් මනුස්සේකුට සැප නින්දක් නැතිකව බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෛත්‍රී වඩන කෙනාට මෙලෝම ලැබෙන ආනිසංසය න පාපකන් සුපිනම් පස පව්කාරහීන දකින්න හීනෙන් බයවෙන්න තැතිගන්න සැපවස් සුවපත් සාන්ත නින්දක් ලැබෙනවා ඊළඟ එක තමයි පිංගතුනී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දේවතා රක්කත්ති දෙවියන්ගේ රැකවරණ දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන අපි දේවාල ගානි කොච්චර ගිහිල්ල මිනිස්සු ඔබ බලන්න ඇවිදල දේවාලවල කොච්චර සෙනගද කියල ඉල්ලනවා යදිනවා හැබැයි තමන් තුළ ගුණධර්මයක් නැත්නම් ඔය එක දෙවියෙක්කත් හැරිල බලන්න මේ පව්කාරයෝ දෙවියන්ට පේනවා හිත ඔබ මතක තියාගන්න ඔබ මොන විදියට සුදු ඇඳුම් ඇඳලා මොන්න තරම් පිරිසිදුව නාල කරලා මිනිස්සු පිරිසිදු වෙන්න උත්සාහ කරන්නේ වතුරේ අර දාඩිය ගඳ නැතිවෙන්න මොන්න තරම් ක්‍රීම් වර්ග උලාගෙන මොන තරම් අලුත් ඇඳුම් ඇඳගෙන සෙන් පවුඩර් දාගෙන ගියත් ඒ කෙනාගේ හිතේ තියෙන කෙලෙස්වල තියෙන දුර්ගන්ධය දෙවියන්ට පවා දැනෙනවා
දෙවියන්ට පෙන අංගුත්තරනිකාය දේශනාවක බුදුහාන්දුර පෙන්න මහනෙන මේ ලෝකෙ තමන් ගැන හරියටම දන්නේ තමන්. ඔබ කවුද, ඔබ මොනවද කරේ, ඔබ මොනවද කරන්න, ඔබේ හිතේ තියෙන්නේ මොනවද, ඔබ හොරෙක්ද, වංචනිකයේද, සල්ලාලයේද, ඒ සියල්ල දන්නේ ඔබේ හිත. ලෝකේටම හොරෙන් වැරදි වැඩ කර හිටිය කියලා හිතා. හැබැයි ඔබේ හෘද සාක්ෂි ඔබ ගැන සියල්ල දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කන මහණෙනි, තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකෙ දෙවියොත් ඒ විදිහටම තමන් ගැන දකිනවා කියලා. දෙවියන්ට හිත පේනවා. ඔබේ හෘද සාක්ෂි ඔබ කියන කරන්දේ දෙවියන් දකිනෝ. ඒ නිසා මිනිස්සු මොන තරන් දෙවියන්ගේ පිහිට ඉල්ලගෙන දේවාල ගානි දිව්වත් දෙවියන් දකිනවා මෙයා කවුද, මොන ජාතිය කෙනෙක්ද, සිල්වතෙද්ද, ගුණවතෙද්ද, ගුණහාපත් කෙනෙක්ද, හොරෙද්ද, වංචනිකයෙක්ද. ඒ නිසා දෙවියන්ගේ පිහිට ලබන්න නං බුදුරජාණන් වහන්සේ දෙවියෝ පිහිට වෙනවා. හැබැයි දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබෙන්නේ සිල්වත් කෙනාට, ගුණධර්ම ඇති කෙනාට, මෛත්‍රිය වඩන කෙනාට, ධර්මානුකොලෝ ජීවත්වෙන කෙනාට. අන්න කෙනෙක් මෛත්‍රිය වඩනවනං දේවතා රක්කන්ති, දෙවියන් එයා ආරක්ෂා කරන. එය අමුතුවෙන් දේවාල ගාන දීවේ නැතත් දෙවියන්ට පුද පූජා තිය මොනවා නොකරත් දෙවියන් එයා ආශිරු ආරක්ෂා කරනු. කරණීමිත්ත සූත්‍රය සඳහන් වෙනවා මාතා යථානියං පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ. එකම දරුවෙක්කින් අම්ම කෙනෙක් තමන්ගේ දිවි දෙවනි කොටේ දරුව ආරක්ෂා කරගන්නවා වගේ සියලු සත්වයන් ගැන මෛත්‍රී සිත පතුරුවන්. එතකොට ඒ විදිහටම දෙවියනුත් ඔබ ආරක්ෂා කරනු. ඔබ රැකගන්න අනතුරුවලින් වලක් වනු පිහිටවෙන්. ඊළඟට දෙවියන් විතරක් නෙමෙයි මනුස්සානම් පියෝ මිනිස්සුන්ටත් ප්‍රියයි කිය. ඔබ හොඳට බලන්න සමාජය තුළ සිල්වත් කෙනෙක් මෛත්‍රී සහගතව කාටවත් කරදරයක් හිංසාවක් නැතුව ජීවත්වෙන ගුණහපත් කෙනෙක් තිහා කොච්චර මිනිස්සු ගුණ කියනවද කියලා අසවලා බොහෝම හොඳ කෙනෙ ගුණහාපත් කෙනෙ අනේ හොඳ මනුස්සය සිල්වත් කෙන කාටවත් කරදරයක් නැති කෙනෙක් ගුණහාපත් කෙනෙ හරියන්න ඕනේ මිනිස්සුන්ට ඔහොම කොච්චර කියනවද. මිනිස්සුන්ට එයා ප්‍රියයි. අමනුස්සානම් පියෝ අමනුස්්‍යයන් අතරත් ප්‍රියයි. කවදාවත් අමනුස්්‍යයන්ගේ කරදර විපත් අනතුරුවලට ලක්වෙන්නේ මෛත්‍රිය දියුණු කරන කෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගින්නෙන් වසවිසෙන් අවියාවිදවලින් අනතුරුවෙන් නැතුව මෛත්‍රී දියුණු කරන කෙනායේ මෛත්‍රී පිනෙන් ආරක්ෂා වෙනවා කියල. අපි හිත මොකක් හරි කරුමයක් තියෙනවා ගින්නෙන් අනතුරක් වෙන. හැබැයි ඔබ මෛත්‍රයේ වඩනවනන් මොන විදිහට හරි අඩුගාන පිච්චිලා මැරෙන්න්න තියෙනවන යන්තන් ඇගිල්ල හරි පිච්චිලා යන්තන් හරි පොඩි ප්‍රමාණයකින් හරි අනතුර පිච්චිලා බේරෙන්න්න පුළුවන්. විපතෙන් මොන්න ක්‍රමයට හරි ආරක්ෂාවෙන් හිතාගන්න බැරි විදිහට රැකෙනවා. වසවිසේ කවුරු හරි අපි හිතම වසක් කවන්න තරහකාරයෝ ඉන්න වහ දෙන්න බලාගෙන. එක්කො තමන් කන දෙයක් සමහලාට සමට කවුරුත් වහ දෙන්න ඕන තමන් කනදේ වස වෙනවා සමහරුට. සමහර කෑමබීම ගෙවල් වල තියාගෙන සමට පරණ කරපු කෑම වෙන්න පුළුව සමහර නොදන්න දේවල් සමහර කෑමතිනවා. මේ යමක් කාල සමහරු කෙනවා මේ වෙලාවේ මේවා කෑවනම් මෙන්න මේවා කන්න විස වෙනවා. සමහරය කාපු කෑම නිසා කෑම විසවෙලා මිනිස්සු මැරෙනවා. කර්ම විපාක මොන්න විදිහට හරි තමන් කණබොන දෙයක් එක්ක විසවෙන්න පුළ එක්ක කවුරුවරි හතුරෙක් තරහකාරය අනතුරක් කරන්න වස විස දෙන්න ඉන්නවා කියලා හිතා. ආරක්ෂාවන්න තියෙන ප්‍රධානමදේ මෛත්‍රය. ඔබ මෛත්‍රී වඩනවන මෛත්‍රිය බලවත් කරනවන මෛත්‍රිය ආනිසංසයක් දිට්ට දම්මවේදනය ආනිසංසයක් ගින්නෙන් වස විසෙන් අව්‍යාවිදවලින් අනතුරු මග හැරෙනවා. වස විසෙන් වන විපත්වලින් ආරක්ෂා වෙනවා. අව්‍යාවිදවලින් අපි ගම කවුරු හරිතුවක් වෙඩි තියන්න බලාගෙන ඉන්නවා. කඩුවකින් පිහකින් අනින්න කාට හරි තරාකාරයෝ හතුරු එහෙම තමයි බුදු හාමුදුරන්ටත් ගල් පෙරල්වයාය. බුදු හාමුදුරුව මරන්න සැලසුම් කරේ. ඒ කාලෙ හිටපු දක්ෂම රාජ බටය යොදෝල දුනු සිල්පීන් යොදෝලා බුදු හාමුදුරන්වත් මරන්න සැලසුම් කරානං ඒ කාලේ. හතුර ඕන කෙනෙකුට ඉන්න පුළුව.
තරහකාරේ කතුරෙක් ඊරිසියාකාරයෙක් හැදෙන්න්න අපේ වැරැද්දක් තියෙන්න්න ඕන්නේ සංසාර හතුරෝ නොසිතන විදිහට ගොඩ නැගේ හිනාවනත් ඇති සමහරයට හිනාවෙනවා මනුස්සකමට හිනාවන තැන්කටන ඇයිමොක දුම්ඹ හිනාවෙන්න කිය ඇඟටනවා සමහට අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිලා ගුටි කාල මැරෙනයි කාට හරි කෙනෙකුට අනින පිහි පාරක් ආකයන මනුස්සයකුට වදින කාට හරි ගහන පොළු පාරක් බේරන්න ගිය මනුස්සයට වදින මොනවහරි කර්ම විපාක කොහින් කැරකිලායනවද කියන්න බෑ ඒ නිසා පිංහතුනේ ගින්නෙන් අනතුරු වෙන්න තියෙනවන වසවිසකින් අනතුරක් වෙන්න තියෙනවන අව්‍යාවිදයකින් අනතුරක් විපතක් වෙන්න තියෙනවන මෛත්‍රී වඩන කෙනා දිට්ට දම්ම වේදනය ආරක්ෂා වෙනවා කියල දේශනාව තියෙනවා බලන් අපිට මෙලව කොච්චර ආශිර්වාදයක් ආරක්ෂාවක් මෛත්‍රීෙන් හදාගන්න පුළුවන්ද කියලා ඊළඟට එයා මෛත්‍රී වඩනකොට එයා පැහැපත් වෙනවා මුකවන්න විප්පසීදති ඒ විතරක් නෙමෙයි එයාගේ හිත තුවටන් චිත්තන් සමාධියති ඉක්මනින් හිත එකඟ වෙනවා හිත තැම්පත් වෙනවා සමාධයක් ඇති වෙනවා මේ මෛත්‍රය කියන්නේ මහා පොදුම ආශිර්වාදයක් ආරක්ෂාව තමන්ට මෙලොව ලබන්න පුළුවන් විශාලම රැකවරණයක් ආරක්ෂාවක් මෛත්‍රයෙන් සලස ගන්න පුළුවන්කම තියෙනවා මරණසන්න වෙනකොට සිහිමුලා වෙන්නෑ කියන සිහිවිකල් වෙන්න තමන් කරපු පින් කුසල් හොද්දට බලවත් කරගෙන සුගතිය හිත පිහිටවාගන්න මෛත්‍රිය වඩාගත්ත කෙනා මරණින් මත්තේ මෛත්‍රී දිහාන මෛත්‍රී සිත ඒ කාග්‍රතාවේ පිරිහෙන් නැතුව දියුණු කරපු කෙනෙක් නම් මරණින් මත්තේ බඹල උපදින විශාල ආරක්ෂාවක් මෙලවටම හිතන්න කොච්චර ආරක්ෂාවද්ද කියලා ඒ නිසා පින්වතුනි අදාපි ලෝක ජීවත්වවෙන්න විපත් බහුල කාලයක් අදාපි දන්නේ නෑ විපත කොතන තියෙනවද දැම් බලන්න මේ වසංගතයේ ස්වභාවේ සමහර වෙලාවට කාට ලෙඩේ තියෙනවද කාට නැද්ද කියලා හොයන්නත් බෑ සමාජයේ නියදි වසයෙන් අරගෙන පරීක්ෂා කරත් ඕන තරම් මගතොටේ යන බස්වල බඩුගන්න යන කඩවල සෙනග පිරිලයින්න පෝලිංවල ඕන තරන් සමාජයේ රෝගින් ඉන්න පුළුවන් අපි දන්නේ නෑ අපි මොන්න තරං අනතුරු මේ වසංගතය විතරක්න මේ මොන තරං විපත් අනතුරු අඩිය තියෙන තැන සමාල සරපය ගහන්ඩ පුළුවන් මොකක් හරි උලක් කැලෙන්න්න පුළුවන් විස කටුවක් කැනෙන්න්න පුළුව කොච්චර විපත්ද පය පැකිලිලා වැටිල මැරෙන්න්න පුළුවන් ගත්ත හුස්මටික හිර වෙලා මැර කන බත් පත හිර වෙලා මැරෙන්න්න පුළුවන් ජීවිතයට තියෙන විපත් හොඳට සිහි කරන්න මරණය කියන එක ඔබටවත් මටවත් කාටවත් මේ ලෝකෙ සක්විති රජවරු පහළ වුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති ලෝකෙම පාලනය කරපු බලවත් රජවරු හැබැයි මැරුණා පොළොවට පස්සෙලා ගියා මහා දනකුවේරයෝ සිටුවරු මැරිලා ගියා සසර පුරා සාරා සංකේය කල්ප ගනම් පාරමී පුරපු මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා පහළ වෙලා ලෝතුරා බුද්ධත්වයට පත් වන උන්වහන්සේලත් පිරිනිවන් පෑව අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරලා පසේ බුදු වෙච්ච පසේ බුදුර මේ ලෝකෙ කොච්චර පහළ වුණාද උන්වහන්සේලත් පිරිනිවන් පෑව ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් පිරිනිවන් පෑව කල්ප ලක්ෂයක් පාරමී පුරලා අසූ මහා ශ්‍රාවක තනතුරු ලබපු ඒ උතුම් මහරහත්තන් වහන්සේලත් පිරිනිවන් පෑව නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍ර දීර්ඝායුෂ ඇති බක්කුල මහරහතන් වහන්සේත් පිරිනිවන් පෑව මාර්ග පල්ලාබින් කොච්චර මේ ලෝකේදා වැඩයින් නැත්ත ඒ සියලු දෙනා පිරිනිවන් පෑව රහතන් වහන්සේලා පිරිනිවන් පෑව අනිත් හැමෝම ලෝකේ මිය ගිය උපන්නා වූ සෑම සත්වයෙක්ම නත්ති ජාත සමර නොමැරඉන්න පුළුවන් ක්‍රමයක් නෑ හැබැයි අපිට ධර්මයෙන් ආරක්ෂා වෙලා මේ ගෙවන ජීවිතය තුළ ධර්මානකූල ආරක්ෂාවක් හදාගන්න පුළුව අන්නේ නිසා නිතර ධර්මය හිතන්න ලෝකයේ තියෙන ඇත්තම ස්වභාව විපත අඳුන ගන්න ඒ විපත අඳුන ගත්ත කෙනා ධර්මය පිහිටලා හොඳට සිල් රකින් සීලේ තමයි අපිට තියෙන එකම ආශිර්වා ආරක්ෂාව තමන්ට තියෙන එකම රැකවරණ ඒ සීලේ තුළ පිහිටලා ඔබට ආරක්ෂිත ගාථා දෙකක් කියලා දුන්න මෝර පිරිත පිරිත් පොත පෙරලල බලන්න උදේට කියන ගාත දෙකයි
හවසට කියන ගාත දෙකයි මේ ගාථා දෙක උදේ හවස සිහි කරන්න. දවස පුරා ඉඩ ලැබෙන හැම වෙලාම මෛත්‍රිය වඩන් මෛත්‍රී සිත පුරුදු කරන්න. මෛත්‍රී කියන විශාල ආශිර්වාදයක් ආරක්ෂාව. ඒ මෛත්‍රී ආරක්ෂාව ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඒ මෛත්‍රී ආනිසංස මෙලවම ලබාගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද මේ උතුම් ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගස් සියලු දෙවියෝ සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ පින්බරදායකත්ය දරන හෙට්ටිහේවා මහත්මා මහත්මියගේ දූදරුවන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදී. දීර්ගායු සම්පත්ති උතුම් ධර්මාවබෝධය මේ පරම්පරාව හැම දෙනාටම සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. විශේසිෙන් අද ධර්ම දේශනාව උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ 2021 පළවෙනි මාසේ 10වෙනි දිනමිය පරලව යන්නට යෙදුණු මර්ලින් හෙට්ටිහේවා මෑනියන් ඒවගේ වසරකට පෙරමිය පරලව යන්නට යෙදුණු නෙවිල් හෙට්ටිහේවා පියාණන් හෙට්ටිහේවා වර්ග පරම්පරාවේ මිය පරලවගේ සියලූම ඥාතීන් විජේසූරී වර්ග පරම්පරාවේ මිය පරලවගේ සියලු ඥාතීන් ඒ පිංහතුන්ගේ සංසාරගත මිය පරලවගේ සියලු ඥාතී සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සූපත්තේවා වහවහා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. ඒවගේ ධර්මදේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලාපිටත් ආශිර්වාද කරනවා. ධර්මශ්‍රවනයක ලක්වාසිලුවාසි හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්ම දේශනාමේ පින ආශිර්වාදයක් වේවා කිනුතුම් ආශිර්වාද ප්‍රාර්ථනය පිංහතුන්ගේ අරමුණු අතර තියෙනවා. තෙහෙමනං හෙට්ටිහේවා මහත්ම මහත්මීන්ගේ දූදරුවන් හැම දෙනාටම. සුජීවත්ව ඉන්න ඒ පවුලේ පරම්පරාගත හැම දෙනාටමත් බණෑසූබ හැම දෙනාමත්. ලක්වාසී ලොවාසී සියලු දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සූපත්තේවා. හැම දෙනාට මායුවර්ණ සැප බල ප්‍රඥාතිය සැලසේවා නිවන් අවබෝධය පිණිසම ධර්මාවබෝධී පිණිසම මේ ධර්මස්වන මේ පිනත් ඔබ හැම දෙනාට ආශිර්වාදයක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.